දරුවනේ අපි සාකච්ඡා කිරීමට යොමු වෙන්නේ දෙවන ප්‍රශ්නය. හරි. එතකොට මේක චුට්ටක් නිර්මාණශීලී ප්‍රශ්නයක්. ඉටිපන්දම් නිෂ්පාදනය සඳහා යෝජනා කරන ලද නව ක්‍රමයකදී පැරපින් නිටි සහ ශාකමය සම්භාවයක් සහිත සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් මිශ්‍රණයක්. පුතේ සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ මොනවද? විශේෂයෙන්ම ශාක තෙල් වල තියෙන ප්‍රධාන සංඝටකයක් නේද? ශාක තෙල් වල තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම රිසර්ච් වලදී අපි දන්නා ප්‍රධාන විශ්වවිද්‍යාල වල වෙන හොඳ රිසර්ච් ගත්තොත් ඒ රිසර්ච් ඔබට ප්‍රශ්න විදිහට මේ ප්‍රශ්න පත්‍ර වල ලැබෙනවා. හරි? සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් මිශ්‍රණයක් රත් කොට මිශ්‍රණයක් සාදා ගැනීම සිදු කරයි. ඉටි ද්‍රව අවස්ථාවේ පවතින පරිදි සිසිල් කර සගන්ධ තෙල් එකතු කර ගැනීම මගින් විවිධ සුවඳ නිකුත් කර ඉටිපන්දම් නිෂ්පාදනය කළ හැකිය. සගන්ධ තෙල් එකතු කිරීම මගින් විවිධ සුවඳ නිෂ්පාදනය කළ හැකිය. ශක්තිය පදාර්ථයේ හුවමාරු සලකමින් දැල්වෙන ඉටිපන්දම කුමන වර්ගයේ පද්ධතියක් ලෙස වර්ග කළ හැකිද? පුතේ පද්ධති වර්ග තුනක් තියෙනවා. වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි විවෘත. දෙවෙනි එක සංවෘත. තුන්වෙනි එක ඒකලිත. right? විවෘත, සංවෘත සහ ඒකලිත. අපි විවෘත පද්ධතියක් ගත්තොත් එහෙම මේකේ පදාර්ථයටත් පිට වෙන්න පුළුවන්. ඒකේ පදාර්ථයට ඇතුළට යන්න එන්න දෙකම පුළුවන්. ශක්තියටත් ඇතුළට යන්න එළියට එන්න දෙකම පුළුවන්. ශක්තියටත් මේක පිට වෙන්නත් පුළුවන් ඇතුළට එන්නත් පුළුවන්. සංවෘත කියලා ගත්තොත් එහෙම මේ සංවෘත එකකදී පදාර්ථයට පිට වෙන්න බෑ. පිට විය නොහැක. හැබැයි ශක්තියට පිට විය හැක. ඒකලිත පද්ධතියකදී ඒකලිත එක තමයි ඇත්තටම නිකන් සංවෘත වගේ තියෙන්නේ. දැන් මේක පැටලෙනවා ගොඩක් අයට. ඒකලිත කියන්නේ පුතේ ශක්තියට එළියට යන්නත් බෑ, පදාර්ථයට එළියට යන්නත් බෑ. ශක්තිය හා පදාර්ථය ඇතුල් වීම හෝ පිටවිය නොහැක. ඇතුල් හෝ පිටවිය නොහැක. ඇතුල් වීම හෝ පිටවීම වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. විවෘත, සංවෘත, ඒකලිත. right. විවෘත නම් පදාර්ථයට පිට වෙන්න පුළුවන්, ශක්තියට පිට වෙන්නත් පුළුවන්, ඇතුල් වෙන්නත් පුළුවන්, පදාර්ථයට පිට වෙන්නත් පුළුවන්, ඇතුල් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ඊටිපන්දම මොකද්ද පුතේ මේ? ඊටිපන්දම ගත්තොත් මොකද්ද? ඔව්. පදාර්ථයට එළියට යන්නත් පුළුවන්, ශක්තියට යන්නත් පුළුවන්, ශක්තියට එළිය ඇතුළට එන්නත් පුළුවන්, පදාර්ථයට ඇතුළට එන්නත් පුළුවන්. එහෙනම් මේක පැහැදිලිවම මේක විවෘත පද්ධතිය. පැහැදිලිද? මේ පද්ධතිය පුතේ පැහැදිලිවම විවෘත පද්ධතියක්. ඝන ඊට සහ ද්‍රව ඊට අතර අණුක මට්ටමේ ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. පුතේ දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ කට්ටිය ඊටි පැත්තකට දාමුකෝ අපි. ඝන ද්‍රව වායු. දැන් ඝන ගත්තොත් එහෙම මේ ඝන කට්ටියගේ අංශු මොකද වෙලා තියෙන්නේ? අපි ඝන ගම මේ ඝන කට්ටියගේ අංශු මොකද වෙලා තියෙන්නේ? ඊටාම ළඟින් පිහිටලා තියෙන්නේ. ඇයි මේවා ඊටාම ළඟින් පිහිටලා තියෙන්නේ? මේවා අතර අන්තර් අණුක ආකර්ෂණ බල වැඩිනේ. පළවෙනි දේ අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි. වැඩිය. දෙවෙනි එක දැන් අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි නිසා මේ අණු මොකද වෙන්නේ? ඊටාම ළඟින් පිහිටන්නේ. අණු ඊටා ළඟින් පිහිටයි. අණු පිහිටන ඊටාම ළඟින්. ඒ වගේම අණු වලට චලනය විය නොහැක.
අණු වලට චලනය විය නොහැක. අණු වලට චලනය විය නොහැක. අන්තරාණුක ආකර්ෂණ බල වැඩි, අණු ඊටම ළඟින් පිහිටනවා, අණු වලට චලනය වීමේ හැකියාවක් නැහැ. ද්‍රව ගත්තොත් එහෙම ඝනවලට සාපේක්ෂව මේ ද්‍රව ගත්තොත් පුතේ ඝනවලට සාපේක්ෂව අන්තරාණුක ආකර්ෂණ බල අඩුයි. ඝනවලට සාපේක්ෂව අන්තරාණුක ආකර්ෂණ බල අඩුයි. ඝනවලට සාපේක්ෂව අණු දුරින් පිහිටයි. අණු දුරින් පිහිටයි. අණු වලට මද වශයෙන් චලනය විය හැක. ඇයි පුතේ මේ වායු තරම්ම චලනය වෙන්න බෑ. හැබැයි අණු වලට ඒ චලනය වීමේ හැකියාවක් තියෙනවා. අණු වලට චලනය වීමේ හැකියාව. වායුවේදී මොකද වෙන්නේ? මේ අන්තරාණුක ආකර්ෂණ වල ඉතාම අඩුයි. ඒක නිසා අණු අතර දුර ගොඩාක් වැඩි. වායු අණු ගත්තොත් එහෙම වායු අණු වලට චලනය වීමේ ලොකු හැකියාවක් තියෙනවා දරුවනේ. හරි. එහෙනම් අපිට මෙතන ගත්තොත් එහෙම ඝන හිටි හා ද්‍රව වාටිය ගත්තොත් එහෙම ලියන්න පුළුවන් ඝනවල අණුක ආකර්ෂණ බල වැඩි නිසා අණු ලංව පිහිටයි. ද්‍රවවල එසේ නැත. හරි. ඝනවල අංශු චලනය විය නොහැකි අතර ද්‍රව අංශු චලනය වේ. ආදී විදිහට ලියන්න පුළුවන් නේ. මේ කියපු කරුණු ඕන තරම් අපිට ලියාගෙන යන්න හැකියාවක් තියෙනවා. මම පැහැදිලිව ලියන්න උත්සාහ කරේ නෑ දරුවනේ. නව ක්‍රමයට අනුව පිළියෙල කරන ලද මිශ්‍රණවල භෞතික වෙනස් වීම, ගුණ වෙනස් වීම අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද එක් පරීක්ෂණ ඇටයුමක් සහ ප්‍රතිඵල පහත දැක්වේ. මිශ්‍රණයේ ඇති ඉටි සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රතිශත. දැන් අපි මේකට ඉටි සහ ට්‍රයිග්ලිසරයිඩ් දෙන්න මිශ්‍ර කරලා තියෙන්නේ නේ. සංසුද්ධියට ගත්තොත් එහෙම මිශ්‍රණය ද්‍රව වෙන්නේ 65. නේද? ද්‍රව වෙන්නේ 65. සෙල්සියස් අංශක 50 ඉටි සහ සෙල්සියස් අංශක 50 සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ්. ද්‍රව වෙන්නේ 163. 130ක් ඉටි සහ 170ක් සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් ද්‍රව වෙන්නේ 57. දැන් මෙන්න මේ සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වෙන්න මේ ද්‍රවාංකය මොකද වෙලා තියෙන්නේ? ද්‍රවන උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලානේ. ඒ කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ් දාන්න ඉටි ද්‍රවන උෂ්ණත්වය පාලා ගිහිල්ලා මේ ට්‍රයිග්ලිසරයිඩ් නේද 65යි. 150 ට්‍රයිග්ලිසරයිඩ් ඉටි දැම්මම 63යි. ට්‍රයිග්ලිසරයිඩ් වැඩි කරලා ඉටි අඩු කරාම 57යි. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ද්‍රවාංකය පහළ ගිහිල්ලා අපි කියනවා ද්‍රවාංක පාතනයට ලක් වෙලා කියලා. ද්‍රවාංකයේ අඩු උෂ්ණත්වයකදී සිද්ධ වෙනවා නම් අපි කියනවා ද්‍රවාංක පාතනයක් සිද්ධ වෙනවා කියලා. රයිට්. එහෙනම් මේ ට්‍රයිග්ලිසරයිඩ් දැම්මහම ඉටි ටික දිය වෙන එක අඩු උෂ්ණත්වයකදී සිද්ධ වෙනවා. හරි. ඉහත පරීක්ෂණය මගින් ඉටි මිශ්‍රණයේ කුමන භෞතික ගුණය අධ්‍යයනය කළ හැකිද? අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කරන්න පුළුවන් ඉටිවල ද්‍රවාංකය. ද්‍රවණ උෂ්ණත්වය. සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් එකතු කිරීම නිසා එම අධ්‍යයනය කරන ලද භෞතික ගුණට කුමක් පැසිදු වේද? ද්‍රවාංකය පහළ ගොස් ඇත. ද්‍රවාංකය
පහළ ගොස් ඇත ද්‍රවාංක පාතනයට ලක්ව. එහෙම නැත්නම් අපිට කියන ද්‍රවාංක පාතනය කියලා. පාතනය. ද්‍රවාංකයේ පහළ ගොස් ඇත ද්‍රවාංක පාතනයට ලක් වෙලා තියෙනවා. පැහැදිලි නේද? right. හරි. බලන්න ඉටිවල අඩංගු එක් ප්‍රධාන හයිඩ්‍රෝකාබන් ඇල්කේන එක රසායනික සූත්‍රය C24H50 වේ. එම හයිඩ්‍රෝකාබනයේ පුහුර්ණ දහනය මගින් සෑදෙන ඵලයන් මොනවද? පුතේ හයිඩ්‍රෝකාබන් එකක් දහනය වුණොත් පැහැදිලිවම හැදෙනවා මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන දෙක. කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය ද්‍රව ජලය හැදෙන්නේ. අතරම මුලින්ම හැදෙන්නේ ජල වාෂ්ප. හැබැයි ජල වාෂ්ප ක්ෂණිකව ද්‍රව ජලය බවට පත් වෙනවා. ඉහත හයිඩ්‍රෝකාබනයේ පූර්ණ දහනය සඳහා තුලිත රසායනික සමීකරණය ලියා දක්වන්න. right. C24H50. C24H50. දැන් මේක ඝනයද ද්‍රවයක්ද? ඉටි right මේක දීලා නැහැ අපිට ඝනයද ද්‍රවයක්ද කියලා. මේක දහනය වෙන්නේ ඔක්සිජන් එක පුතේ. ඔක්සිජන් එක දහනය වුණාට පස්සේ හැදෙනවා කවුද? කාබන් ඩයොක්සයිඩ් වායුව සහ කවුද හැදෙන්නේ? ජලය. ලික්විඩ්. දැන් හයිඩ්‍රෝකාබන් එකක් ගත්තොත් තුලිත කරන්න මම ඉස්සරළම මෙන්න මේ පැත්තේ කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රමාණය ගන්නවා. දැන් මෙතන කාබන් තියෙනවා 24ක් හයිඩ්‍රජන් තියෙනවා කියලාද පුතේ? 50ක් නේ. කාබන් 24යි හයිඩ්‍රජන් 50යි. මම ඔක්සිජන් ඝන සලකන්නේ නැහැ. එවනම් මම ලියනවා කාබන් ගගේ 24යි හයිඩ්‍රජන් 50යි. කාබන් 24යි හයිඩ්‍රජන් 50යි. එතකොට මට පුළුවන් මෙන්න මේ කාබන් 24 නම් මෙතන මම කීයක් දානවද? 24ම දානවා. හයිඩ්‍රජන් 50යි නම් මම මෙතනට දාන ගාන දෙගුණ වෙනවා. එහෙනම් මම මෙතන දාන කීයද පුතේ? 25යි. එහෙනම් මම මෙතන දානවා කීයද? 25යි. කාබන් ගාන 24 නම් මෙතන 24යි. හයිඩ්‍රජන් 50යි අපි මෙතන දානවා කීයද පුතේ? 25යි. හරි. දැන් මේ පැත්තේ කාබන් ගාන 24යි මේ පැත්තෙත් 24යි. හයිඩ්‍රජන් ගාන 50යි. හයිඩ්‍රජන් ගාන 50යි. දැන් ඔක්සිජන් ගාන දාද්දී මේ ඔක්සිජන් ප්‍රමාණය දාද්දී පුතේ ඔකේ අනිත් පැත්ත කරන්නේ. මම මෙතනින් අරගෙන මේ තැන් දෙකේම ඔක්සිජන් එකතු කරනවා ඉස්සරලා. 24 වරක් 2 48යි. ධන මෙතන 25යි. 48යි 25යි. එහෙනම් මෙතන ඔක්සිජන් තියෙනවා 48 ධන 25යි 73යි. 73යි. එහෙනම් මෙතනට ඔක්සිජන් අවශ්‍ය නැහැ. එහෙනම් මම මෙතනට දාන ඉලක්කම හැම වෙලාවෙම දෙගුණ වෙනවා. 73 දැම්මොත් දෙගුණ වෙනවා. එහෙනම් මෙන්න මේ ගානෙන් මෙතනට අවශ්‍ය ප්‍රමාණය දීලා මෙතන එකක්වත් ඕනේ වෙන්නේ නැහැ මේ ගානේ. මෙතනට දෙන ගානේ භාගයක් මෙතනට දානවා. එහෙනම් මං ගත්තොත් මෙතනට එනවා 73 බෙදීම 2යි. පැහැදිලිද? මේක දැම්මොත් එහෙම 73 බෙදීම 2යි. පැහැදිලිද? right. C24H50යි. C24H50 ධන මට එනවා 73 බෙදීම 2යි O2 මෙහෙම තිබ්බොත් ලකුණු හැම වෙනවා ගෑස්. අනිවාර්යෙන් මෙතන ඉහාට තියෙන්න ඕන පුතේ 24යි CO2 ගෑස් ධන 25යි H2O ලික්විඩ්. 25යි H2O ලික්විඩ්. දැන් මේකට තියෙන්නේ. දැන් මට මේ ඔක්සිජන් විතර භාග සංඛ්‍යාවක් විතර තිබ්බොත්
මට මේ ගැටලුව සඳහා පූර්ණ ලකුණ හිමිවීම සිද්ධ වෙනවා. මෙයාට භාග සංඛ්‍යාවක් විදිහට තිබ්බොත් මට මෙන්න මෙයාගේ පූර්ණ ලකුණ හිමිවීම සිද්ධ වෙනවා. නැත්තම් මට මේ දෙක අයින් කරන්න අවශ්‍ය නම් මෙන්න මේකේ දෙක අයින් කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ හැම පදයක්ම දෙකෙන් වැඩි කරන්න. හැම පදයක්ම දෙකෙන් වැඩි කරන්න. මේ දෙකට මේ දෙක කැපෙනවා 2යි C24යි H50 ධන 73යි O2 ධන 40 O2 හැදෙනවා 48යි CO2 වායුව ධන 50යි H2O 50 H2O liquid. පැහැදිලි නේද? right. මම මේ දෙකෙන් හැම මේ යට දෙක නැති කරන්නේ මේ හැම පදයක්ම දෙකෙන් වැඩි කර 48යි 50යි. right. හරි මට මේ පිළිතුරු දෙකෙන් මෙන්න මේක හෝ මේක මෙන්න මේ සමීකරණය හෝ මේ සමීකරණය කියන දෙකෙන් කෝක හරි කමක් නැහැ පුතේ. මේ දෙකටම අපිට පූර්ණ ලකුණු සංඛ්‍යාව හිමි වෙනවා. මේක තියා හිටියොත් මට හිතෙන්නේ ගණන් හදන්න ලේසි. මේකෙදි ගණන් හදන්න අමාරුයි. හැබැයි භාග සංඛ්‍යාසේ තබන්න හැකියාව තියෙන්නේ ඔක්සිජන් පමණයි. මේ වෙන එකක් භාග තිබ්බොත් එහෙම ඔබට ලකුණු නිශ්චිත ප්‍රමාණය ලැබෙන්නේ නැහැ දරුවෝ. පැහැදිලි නේද? right. එහෙනම් අපි ඊළඟ කොටසට යමු බලන්න. වායු කලාපයේ පවතින හයිඩ්‍රෝකාබනයක් සහ ඔක්සිජන් අණු අතර ප්‍රතික්‍රියාවක් සිදු වූ සඳහා සැපිරිදු ප්‍රධාන සාධක. right. පළවෙනි එක පුතේ අණු ගැටෙන්න ඕනේ. පළවෙනි එක අණු ගැටෙන්න ඕනේ. දෙවැනි එක ගැටෙන අණු සක්‍රියන ශක්තිය ඉක්මවලා තියෙන්නත් ඕනේ. සක්‍රියන ශක්තිය ඉක්මවිය යුතුය. ඉක්මවිය යුතුය. තුන්වෙනි එක ගැටෙන අණු නැත්නම් අණු නියමිත දිශානතියට ගැටලිය යුතුය. නියමිත දිශානතියට ගැටිය යුතුයි. අණු ගැටීම සිද්ධ වෙන්න ඕනේ. ගැටෙන අණු සක්‍රිය ශක්තිය ඉක්මලා තියෙන්න ඕනේ. ඒ වගේම අණු ගැටෙද්දී මේවා නියමිත දිශානතිය ගැටීම සිද්ධ විය යුතු වෙනවා දරුවනේ. පැහැදිලි මම හිතන්නේ. right. අපි ඊළඟ කොටසට යම් බලන්න. මෙම නව ක්‍රමයේ මගින් නිපදවන දිටිපන්දමක දහනය වන ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා එහි සිදු කරන ලද පරීක්ෂණ ඇටයුමක් එහි පාඨාංග දක්වා ඇත. ඉටිපන්දම මෙහෙම තියෙනවා. ඉටිපන්දමේ ස්කන්ධය එන්ඩෙන් අඩු වෙලා ගිහිල්ලා. හරිනේ. දැන් ඉටිපන්දම දහනය වෙද්දි පුතේ ඉටිපන්දමේ ශක්තිය මොකද වෙන්න ඕනේ? ටික අඩු වේගන යන්න එපැයි නේද? right. එතකොට මේකෙදි ඉටි කියන්නේ ප්‍රතික්‍රියකයක්. මේකෙදි ඉටි කියන්නේ මොකද පුතා? ප්‍රතික්‍රියකයක් නේද? එහෙනම් මේ ඉටි කියන ප්‍රතික්‍රියකය දහනය වෙද්දී ටික ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඉදිරියට යම් බලන්න මොකක්ද අහන්නේ කියලා බලන්න. පළමු මිනිත්තු 8 තුල ඉටිපන්දමේ සාමාන්‍ය දහන වේගය මිනිත්තුවට ග්‍රෑම් ලෙස අදාළ පියවර දක්වමින් ගණනය කරන්න. right. ඒ කියන්නේ දහන වේගය මේ ඉර යට එන්න ඕනේ කාලය ඉර උඩ එන්න ඕනේ ග්‍රෑම් ප්‍රමාණය. හරි. එතකොට දැන් මෙන්න මෙයාගේ ඒකක තියෙන්නේ බලන්න දරුවෝ මේ MING. ඒ කියන්නේ විනාඩියට ග්‍රෑම් එක විනාඩියකදී ග්‍රෑම් කොච්චරක් යනවද කියලා. දැන් මෙතන ඉටිපන්දම දහනය වෙනවනේ. ඉටිපන්දම කියන්නේ මෙතනදී ප්‍රතික්‍රියකයක්ද ප්‍රතිඵලයක්ද? අපි දන්නවා ප්‍රතික්‍රියකයක් නේ. ඉටිපන්දම ප්‍රතික්‍රියා කරනවා. හැදෙන්න මොනවද කියන එක අපි දන්නේ නැහැ. right. එතකොට විනාඩි 8 තුල පළමු මිනිත්තු 8 තුල right. පළමු මිනිත්තු 8 තුල right. එතකොට මේ
මිනිත්තු 8 තුල 8 වෙනි විනාඩියේදී මෙන්න මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 8.5යි. නේද? අවසාන විනාඩියේදී ස්කන්ධය ග්‍රෑම් 8.5යි. එහෙමනම් මම මේකෙන් අඩු කරන්න ඕනේ කොච්චරද? ආරම්භයේ තිබ්බ ස්කන්ධය. එහෙනම් මම ලියනවා මේක ප්‍රතික්‍රියකයක් නිසා හොඳට බලන්න ඉටි කියන එක ප්‍රතික්‍රියකයක් නිසා දහන වේගය අපේ ලියන්න දහන වේගයේ සමානයි යුරෝඩ අපි ලියනවා ඍණ අවසාන ඉටි ස්කන්ධය අවසාන ඉටි ඍණ මුල් ඉටි ස්කන්ධය මුල් ඉටි ස්කන්ධය අවසාන ඉටි ස්කන්ධයෙන් අපි අඩු කරනවා මුල් ඉටි ස්කන්ධය බෙදනවා කාලය. එතකොට මේකේ කාලය රයිට් ඍණ අවසාන ඉටි ස්කන්ධය කියන්නේ විනාඩි 8 අවසානයේ ස්කන්ධය ග්‍රෑම් 8.5යි ඍණ 8.5යි ග්‍රෑම් ඍණ මුල් ස්කන්ධය 10.5යි ග්‍රෑම් නේ 10.5යි ග්‍රෑම් බෙදීම කාලය විනාඩි 8යි මිනිත් එහෙනම් ග්‍රෑම් එළියට ගන්නවා රයිට් අපිට මෙන්න මේ ඍණේ මේක ගුණ වෙනවා මේ ඍණ ඍණ ගුණ වෙනවා ඍණයි ධන මේ ඍණයි ධන 10.5 ඍණ 8.5 බෙදීම 8 මේ දෙන්නම ග්‍රෑම් නිසා ඒකකයේ වෙන්නේ ග්‍රෑම්. මොකද මට එකතු කරන්න අඩු කරන්න හැකියාව තියෙන්නේ එකම ඒකක තියෙනවා නේද? ග්‍රෑමුයි මීටරයි මට එකතු කරන්න පුළුවන්ද? බෑනි. තත්පරයි මීටරයි එකතු කරන්න පුළුවන්ද? බෑනි. එකම ඒකක තියෙන කට්ටිය තමයි මට එකතු කරන්න පුළුවන්. එහෙනම් මෙයා මේ දෙන්නම ඔන්න එකතු කරා කාලය යට ඉන්න ඉරයට විනාඩි. ඒ කියන්නේ මේ ඉටි ස්කන්ධයයි මේ ඉටි ස්කන්ධය දෙන්නම ග්‍රෑම් නිසා ග්‍රෑම් ලිව්වා කාලය විනාඩි. 10.5 8.5 අඩු කරාම 2 බෙදීම 8යි ඒක කියනවා g මේක උඩට ගියාම බෙදීම min එහෙම නැත්නම් g min ඍණ 1 2 බෙදීම 8යි කියන්නේ 0.25යි g min ඍණ 1 එහෙනම් මෙන්න මේ තියෙන්නේ දහන වේගය අපි ගණනය කරලා. පැහැදිලි නේද? right. දහන ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා කරන ලද ඉහත පරීක්ෂණයේදී සිදුවිය හැකි දෝෂයක් සඳහන් කරන්න. පළවෙනි දේ තමයි මේ ඉටි වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඉටි වාෂ්ප වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ගත්තොත් එහෙම මේකෙදි right බලමු මේ පරීක්ෂණාත්මක ක්‍රමය හරි right මෙන්න මෙයාගේ පිට වෙන මේ ඉටිපන්දමෙන් පිට වෙන සම්පූර්ණ තාපයම මෙන්න මේ මිශ්‍රණය උරා ගන්න නැති වෙන්නත් පුළුවන් නේ අපිට මේකට නෙමෙයි දුන්නේ නේද? රයිට් බලමු පොඩ්ඩක්. අපිට මේ දහන ශීඝ්‍රතාව විතරයි ගන්න පුළුවන් නේ. පළවෙනි දේ තමයි ඉටි වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ පරීක්ෂණයේ තියෙන ලද දෝෂ විදිහට අපිට සලකන්න වෙන්නේ. ප්‍රධානම දෝෂය ඒක තමයි. එතකොට අපිට ඉටි වාෂ්ප වීම ගන්න පුළුවන්. අනිත් එක දැන් ප්‍රධාන වශයෙන් තියෙන ඉටි සගන්ධ තෙල විතරනේ. රයිට් එහෙනම් අනිත් කේස් එක ගන්න පුළුවන් මට තව එකක් දෙකක් අහලා තිබ්බොත් විතරක්
මේක තමයි ප්‍රධාන වශයෙන්ම සගන්ධ තෙල් වාෂ්ප වීම. ඊට අමතරව මට මේ දෙකට පොදුවේ කියන්න පුළුවන් අසම්පූර්ණ දහනය කියලා. අසම්පූර්ණ දහනය. සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් භාවිතා කර සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් භාවිතා කර ඉටිපන්දම් නිෂ්පාදනයේදී ඇති එක් ආර්ථික වාසියක් සඳහන් කරන්න. ට්‍රයිග්ලිසරයිඩ් නිසා ඉටිවල විශිෂ්ට තාපදාර්ථ වෙනසක් සිදු නොවේයි උපකල්පනය කරන්න. රයිට්. පුතේ අපිට සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් පාවිච්චි කරොත් එහෙම අඩු තාපාංකයකදී මොකද වෙන්නේ? ඔව්. අඩු තාපාංකයකදී ශක්ති නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. නේද? එතකොට අපිට ප්‍රධාන වාසිය විදිහට ගන්න පුළුවන් මේ සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් පාවිච්චි කරලා ඉටිපන්දම් නිෂ්පාදනය කරොත් එහෙම මේකේ තියෙන ප්‍රධානම ආර්ථික වාසිය තමයි අපිට අඩු උෂ්ණත්වයකදී ශක්තිය නිපද විය හැක. එතකොට අපිට අනිත් දේ තමයි අපි මේ ට්‍රයිග්ලිසරයිඩ් එකතු කරන්නේ ශාක තෙල් එකතු කරන්නේ අඩු උෂ්ණත්වයකදී. ඒ නිසා මේක වාෂ්ප වීම අඩුයිනේ. අඩු උෂ්ණත්වයකදී සගන්ධ තෙල් එකතු කරන නිසා හරි. මත අඩු උෂ්ණත්වයකදී ට්‍රයිග්ලිසරයිඩ් එක් කරන නිසා වාෂ්ප වීම අඩුයි. වාෂ්ප වීම අඩුයි. මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් ගත හැක්කේ. අඩු උෂ්ණත්වයකදී ශක්තිය නිපද වෙන නිසා අඩු උෂ්ණත්වයකදී ට්‍රයිග්ලිසරයිඩ් එක් කරන අඩු උෂ්ණත්වයේ ශක්තිය නිපදවන්න පුළුවන්. ඒ වගේම අඩු උෂ්ණත්වයකදී ට්‍රයිග්ලිසරයිඩ් එකතු කරන නිසා වාෂ්ප වීම ඊටම අඩු මට්ටමක පවතිනවා. මෙම යෝජනා කරන ලද ක්‍රමය මගින් සංතෘප්ත ට්‍රයිග්ලිසරයිඩ් 50% සිට 75% ප්‍රමාණයක් ඉඩ සමග මිශ්‍ර කළ හැකිය. මෙම නව ක්‍රමයේ එක් පාරිසරික ප්‍රතිලාභයක්. පුතේ ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ ශාක වලින් ගන්න ශාක ඵලයක් නේද? එතන අපිට කියන්න පුළුවන් ට්‍රයිග්ලිසරයිඩ් ශාක ඵලයක් නිසා ට්‍රයිග්ලිසරයිඩ් ශාක ඵලයක් නිසා පුනර්ජනනීය ලෙස ලබාගත හැකි බැවින් මේ ශාක තෙල් කියන්නේ පුනර්ජනනීය සම්පතක්. මේක අපිට පුනර්ජනනීයයි කියන්නේ නැවත ශාක හට ගන්නවා. නැවත ශාක හට ගන්න පුතේ මොකද වෙන්නේ? අපිට මේ ට්‍රයිග්ලිසරයිඩ් ගන්න පුළුවන්. ඒක නිසා මේක පුනර්ජනනීයයි. මේක පුනර්ජනනීය ලෙස ලබාගත හැකි නිසා පාරිසරික හානිය අවමයි. පාරිසරික හානිය අවමයි. පැහැදිලිව මම හිතන්නේ. මේ වගේ චුට්ටක් ඔබට අර අනෙකුත් පාඩම් හා සම්බන්ධව ඒ කියන්නේ විශේෂයෙන්ම කර්මාන්ත රසායනය හා සම්බන්ධව පොඩි අයිඩියා එකක් තියන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නය පිළිතුරු ලියද්දී දරුවනේ. ඒ කියන්නේ අපිට විභාග ප්‍රශ්න පත්‍රය සහ පාරිසරික දැනුම කියන දෙකම අවශ්‍ය වෙනවා මේ වගේ නිර්මාණශීලී ප්‍රශ්නයකට අපි පිළිතුරු ලියාගෙන යද්දී දරුවනේ. right. හරි. ඊළඟ ප්‍රශ්නය. පහත රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග 1 සෙන්ටිමීටර් පමණ වෙන ඝන ලෝහ ගණකයක විස්කම්භය 9 මිලිමීටර් පමණ වන සිලින්ඩ්‍රාකාර කුහරයක් සාදා ඇත. මෙම සත්තුව සාදා ඇති ලෝහ වර්ගයේ ඝනත්වය සෙවීමට අවශ්‍යව ඇත. මෙම වස්තුව සාදා ඇති ලෝහ වර්ගයේ ඝනත්වය සෙවීමට අවශ්‍යව ඇත. right. දැන් මේක ලෝහ ගණකයක්. මෙයාගේ පැත්තක දිග ඝන සෙන්ටිමීටර් මේ පැත්තක දිග සෙන්ටිමීටර් එකක් විතර. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක ගණකයක්. මේකේ විස්කම්භය 9ක් විතර සිලින්ඩ්‍රාකාර කුහරයක් හාරලා තියෙනවා යම් තාක් ගැඹුරකට. හරි.
පහත දැක්වෙන මිනුම් උපකරණය අතුරින් සුදුසු උපකරණ තෝරා අවශ්‍ය මිනුම් ලබාගත හැක. තෙදඬු තුලාව. තෙදඬු තුලාව අපි පාවිච්චි කරන්නේ මොකටද? තෙදඬු තුලාව අපි පාවිච්චි කරන්නේ කුඩා වස්තුවක ස්කන්ධය මනින්න. වර්නිය කැලිපරය. අපිට වර්නිය කැලිපරය පාවිච්චි කරන්න පුළුවන් බාහිර විශ්කම්භ මනින්න, අභ්‍යන්තර විශ්කම්භ මනින්න, ඒ වගේම ගැඹුර මනින්න. ඉතින් ගැඹුර මනින්න ගත්තොත් එහෙම ඇත්තටම ගැඹුර මනින්න හොඳම කෙනා තමයි වර්නිය කැලිපර් එක වෙන්නේ. චලාන්වීක්ෂය. චලාන්වීක්ෂය කියන කෙනා බාහිර මිනුමක් ගන්න ඉතාම යෝග්‍යයි. හැබැයි දැන් මේ චලාන්වීක්ෂය කියන කෙනාට ගැඹුරක් වගේ දෙයක් මනින්න හැකියාව නැහැ නේ. රයිට්. එතකොට මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය කම්බියක් වගේ දෙයක් මනින්න ගොඩක් යෝග්‍යයි. හැබැයි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය තැනකට රිංගවන්න බෑ සමහරලාට. මීටර රූලේ ඇකියුරසි එක ටිකක් අඩුයි නැත්තම් වරදක් නැහැ. රයිට්. ගණකයේ පැත්තක දිග. රයිට්. මට ගණකයක් වගේ දෙයක පැත්තක දිග මනින්න වඩාත් පහසු උපදේ මොකද්ද? වර්නිය කැලිපරය. එතන අපිට මේ වර්නිය කැලිපරේ බාහිර හානු එහෙම නැත්නම් පිට හානු. වර්නිය කැලිපරය. කුහරයක විශ්කම්භය මනින්න. අපිට කුහරයේ විශ්කම්භය මනින්න වර්නිය කැලිපරේ ඇතුල් හණු පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය ගොඩක් හොඳයි ඔය වෘත්තාකාර කෙනෙක්ව මනින්න චලාන්වීක්ෂය. ගැඹුර මනින්න කුහරේ ගැඹුර මනින්න අනිවාර්යයෙන්ම කවුද පුතේ? මේ වර්නිය කැලිපරේ ගැඹුර මනින කූර. වර්නිය කැලිපරේ ගැඹුර මනින කූර තමයි අපිට වර්නිය කැලිපරය මනින්න වඩාත් යෝග්‍ය වෙන්නේ. රයිට්. ගණකයේ පැත්තකදී අපිට මනින්න පුළුවන් වර්නිය කැලිපර් එකේ. කුහරයේ විශ්කම්භය මනින්න පුළුවන් අපිට චලාන්වීක්ෂයකින්. කුහරයේ ගැඹුර මනින්න පුළුවන් වර්නිය කැලිපරයකින්. කුහරයේ විශ්කම්භය මනින්න අපිට චලාන්වීක්ෂයක් නැත්නම් වර්නිය කැලිපර් එක අභ්‍යන්තර හනොත් වරදක් නැහැ. ඇතුල් හනොත් වරදක් නැහැ. කුහරය තැනීමට පෙර ගණකය පරිමාව. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ LDH මෙහෙමනේ තියෙන්නේ. අපි ගත්තොත් L මේක L අපිට මේ හැම පැත්තක්ම අපිට L කියලා ගන්න පුළුවන්. මෙයාගේ මේ විශ්කම්භය D කියනවා. මෙන්න මේ උස H කියනවා. මේක L මේක H මේක D. එතකොට කුහරය තැනීමට පෙර ගණකයේ පරිමාව වෙන්නේ පුතේ ගණකයක පරිමාව වෙන්නේ දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. එහෙම නැත්නම් මෙයාගේ එක පැත්තක් L කියන්නේ මෙයාගේ පරිමාව වෙන්නේ වර්ගඵලය නම් L වර්ග පරිමාව නම් L ඝනය නේ. L ඝනය. ගණකය තුළ තදාගත් කුහරය. මේකේ පුතේ අරය වෙන්නේ D ගෙන් භාගයයි. එhmenan මෙන්න මේ සිලින්ඩරේ පරිමාව වෙන්න ඕනේ. අපි දන්නවා සිලින්ඩරයක පරිමාව
දෙන්නේ 5r වර්ග h. 5 මේකේ අරය වෙන්නේ d බෙදීම 2 වර්ගය h. 5 d බෙදීම 2 වර්ගය h. පැහැදිලිද? right. කුහරය තුල තනාගත් කුහරය. මෙන්න මේක 5r වර්ගය කියන්නේ 5 d බෙදීම 2 වර්ගය h 5r වර්ගය h. කුහරය තැනූ පසු ගණකයේ පරිමාණ. ඒ කියන්නේ මම මෙන්න මේ l ගණයෙන් අඩු කරන්න ඕනේ. l ගණයෙන් අඩු කරන්න ඕනේ 5 d බෙදීම 2 වර්ගය වතාවක් h. 5 d බෙදීම 2 වර්ගය වතාවක් h. පැහැදිලි මම හිතන්නේ. කුහරයේ ගැඹුර මැනීමේදී ලැබුණු පාඨාංකය 4.3 මිලිමීටර වේ නම් ප්‍රතිශත දෝෂය. සාමාන්‍යයෙන් අපිට දැන් මේ කුහරයේ ගැඹුර මනිද්දී අපිට වර්ණීය කැලිපරයේ කුඩාම මිනුම දීලා නැහැ පුතේ. අපිට මෙන්න මේ වස්තු වල කුඩාම මිනුම් දීලා නැත්නම් අපි කරන උපකල්පන ටිකක් තියෙනවා. රයිට්? සාමාන්‍ය අපි කරන උපකල්පන තමයි මෙන්න මේවා කුඩා මිනුම් හා සම්බන්ධයි. කුඩා මිනුම දීලා නැත්නම් වර්ණීය කැලිපරයේ කුඩා මිනුම අපි ගන්නවා 0.1 මිලිමීටර. ඒ වගේම මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය සහ චලාන් වීක්ෂය අපි ගන්නවා 0.1 මිලිමීටර කියලා. රයිට්? ඒ වගේම අපි ගන්නවා තෙදඩු තුලාවේ කුඩා මිනුම අපි ගන්නවා 0.1 ග්‍රෑම් කියලා. ඒ වගේම ඇනලොග් ස්ටොප්වොච් එක ප්‍රතිසම විරාම ගටිකාව මේක අපි ගන්නවා 0.1 තප්පර කුඩා මිනුම විදිහට කියලා. ඒ වගේම සංඛ්‍යාංක විරාම ගටිකාවේ 0.01 තප්පර විදිහට අපි ගන්නවා අපිට කුඩා මිනුම් දීලා නැත්තම් දරුවනේ. පැහැදිලිද? කුඩාම මිනුම දීලා නැත්තම් තමයි අපි මෙන්න මේ උපකල්පන වලට යන්නේ. එතකොට අපි දන්නවා මේ දෝෂ වර්ග දෙකක් විශේෂයෙන්ම මේ භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය. භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය. අපි ගත්තොත් එහෙම භාගික දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම ලබා ගන්නා මිනුම. ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම බෙදීම ලබා ගන්නා මිනුම වැඩි කිරීම 100. කුඩා මිනුම බෙදීම ලබා ගන්නා මිනුම වැඩි කිරීම 100 තමයි ප්‍රතිශත දෝෂය වෙන්නේ. පැහැදිලි නේද? right. එතකොට මට මෙන්න මේ ගැටලුවේදී මූලාංක දැන් මේ දෙක තමයි ප්‍රධාන දෝෂ දෙක. මූලාංක දෝෂ වර්ග තමයි ධන මූලාංක දෝෂයයි ඍණ මූලාංක දෝෂයයි කියන්නේ. මූලාංක දෝෂ වර්ග දෙක තමයි පුතේ ධන මූලාංක දෝෂයත් ඍණ මූලාංක දෝෂයත් කියලා අපි හඳුන්වන්නේ. මේවා තමයි ප්‍රධාන දෝෂ වර්ග. හැබැයි මූලාංක දෝෂ දෙක තමයි අර දෙක. right. ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම පාඨාංකයේ එහෙම නැත්නම් ලබා ගන්නා මිනුම වැඩි කිරීම 100. කුඩා මිනුම බෙදීම ලබා ගන්නා මිනුම වැඩි කිරීම 100 තමයි අපිට ගන්න වෙන්නේ ප්‍රතිශත දෝෂය විදිහට.
එතකොට අපි කුඩා මිනුම ගත්තොත් එහෙම 0.1 පාඨාංක 4.3 වැඩි කිරීම 100. 0.1 ලබා ගන්න පාඨාංක 4.3 වැඩි කිරීම 100. හරි අපි බලමු. අපි දශමයක 100 වැඩි කරලා 100 වැඩි කරලා ඒන පිළිතුර අපි 4.3න් බෙදුවොත් අපිට එනවා 0.02. right මේක ප්‍රතිශත දෝෂයක් න අපි 100ට අගයක් විදිහට තමයි තියන්නේ. බලමු මේක සුළු කරන එක පොඩ්ඩක් කැල්කියුලේටර් එකේ පාරක් ගහලා බලමු. දශම 1 100 වැඩි කරලා බෙදනවා 4.2 2.32ක් එනවානේ. 2.2 5ක් එනවානේ. දැන් මේකේ ප්‍රතිශත දෝෂය 100ට 2ට වැඩිය වැඩිනේ. රට අපි ඉස්සරහ කතා කරමු. හරි. ගණකය සඳහා ඇති ද්‍රව්‍යයේ ගණනය කිරීම සඳහා ඉහත ඒ කොටසෙහි ලබාගත් මිනුම් වලට අමතරව ලබාගත යුතු අනෙක් මිනුම කුමක්ද? right. අපිට සාමාන්‍යයෙන් ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව නේ. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට අපි ගත්තොත් එහෙම right. අපිට මෙන්න මෙතනදී ස්කන්ධය ලබා ගන්න තමයි සිද්ධ වෙන්නේ නේ. පරිමාව දන්න ඕනේ. ඝනත්වය සොයන්න අපිට අවශ්‍ය වෙන්නේ ස්කන්ධයනේ. වස්තුව සාධක ද්‍රව්‍යයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් වස්තුවේ පරිමාව සහ ස්කන්ධය තුළින් ලියා ලබ ගන්න. right. අනෙක් මිනුම ස්කන්ධය ස්කන්ධය ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි. right. එතකොට ඝනත්වය සමානයි ස්කන්ධයේ x පරිමාව v. හරි. x සහ v වශයෙන් ලියා දක්වන්න. මිනුම් සරාවක් සහ ජලය පමණක් භාවිතා කර වස්තුවේ පරිමාව සොයා ගැනීම සඳහා සිදු කරන ලද පරීක්ෂණයකදී ලබාගත යුතු මිනුම් දෙක මොනවාද? මිනුම් සරාවක් සහ ජලය පමණක් පාවිච්චි කොට. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම right. මෙහෙ මිනුම් සරාවක් තියෙනවා. අපි මිනුම් සරාවට ජලය දාලා මිනුම් සරාවට ජලය දාලා අපි පරිමාව මැන ගන්නවා v ජලය. හරි. මම මොකද කරන්නේ? මෙන්න මේකට දානවා අර වස්තුව. අර සිදුර සහිත වස්තුව මේ වස්තුව මේකට දානවා. දැම්මහම මට මොකද වෙන්නේ? මෙයාගේ මේ ජල මට්ටම ඉහළ යනවා.
ජල මට්ටම ඉහළ යනවා. හරි. ජල මට්ටම ඉහළ යනවා. එතකොට මේ ජල මට්ටම ඉහළ යන්නේ ජල පරිමාව ඉහළ යන්න පුතේ කාට සමානවද? මෙන්න මේ වස්තුවේ පරිමාවට සමාන පරිමාවක් තමයි ජලය මේ ආකාරයට විස්ථාපනය වෙන්නේ. එතකොට මම ගත්තොත් එහෙම මෙහිදී ලබා ගත යුතු මිනුම් දෙක මිනුම් සරාවට ජලය දමා මිනුම් සරාවට ජලය දමා පරිමාව දෙවෙනි එක ජලය සහිත මිනුම් සරාවට වස්තුව දමා නැත්නම් පරිමාව සෙවිය යුතු වස්තුව දමා නව පරිමාව. ඒකත් තමයි පුතේ ජලය පුරවනවා ජලය දානවා මිනුම් තරාවට දාලා පරිමාව ගන්නවා ඊට පස්සේ මේ ලෝහය දානවා දාලා නව පරිමාව අපි ගණනය කිරීම සිද්ධ කරනවා. පැහැදිලි මං හිතන්නේ. ඉහත F කොටසේ සඳහන් ක්‍රමය මගින් වඩා නිර්වද්‍යව ඝන වස්තුවේ පරිමාව සොයාගත හැකියයි ශිෂ්‍යයෙකු සඳහන් කරයි. ඉහත F කොටසේ සඳහන් ක්‍රමය මගින් වඩා නිර්වද්‍යව ඝන වස්තුවේ පරිමාව සොයාගත හැකියයි ශිෂ්‍යයෙකු සඳහන් වයි. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? මට මේක එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නේද? මට මේක එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ. right. මම එකඟ වෙනවා නම් මම මෙන්න මේකට ඔව් කිව්වොත් මේ FE ක්‍රමය. right. මේ FE ක්‍රමයේදී අපිට තියෙන වාසිය තමයි right කුහරේ ඒකාකාර නොවන නිසා කුහරේ ඒකාකාර නොවන නිසා පරිමාව නිවැරදියෙන් වැනිය හැක. නැත කියන්න හේතුව දැන් අපි දැක්කා මේ ක්‍රමයේදී ප්‍රතිශත දෝෂය 2% පමණ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලබාගත යුතු මිනුම මිනුම් සරාවේ කුඩාම මිනුමටත් අඩු නිසා ප්‍රතිශත දෝෂය 100% ඉක්මවීම. ප්‍රතිශත දෝෂය 100% ඉක්මවීම. ලබාගත යුතු මිනුම් සරාවේ කුඩාම මිනුමටත් වඩා අඩු හින්දා අපිට ප්‍රතිශත දෝෂය 100% ඉක්මවන නිසා අපි සාමාන්‍ය උපකරණයක ප්‍රතිශත දෝෂය 100%ට වැඩි අඩුවෙන් තියෙනවා නම් තමයි ඒක හොඳ මිනුමක් කියන්නේ. හැබැයි අපිට මේ අවස්ථාවේ ඉතා කුඩා මිනුමක් ගන්න ඕන නිසා මේක තරම හොඳ නැහැ. right. ආකිමිඩිස් මූලධර්මයේ භාවිත කර වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සෙවීමට තවත් ශිෂ්‍යයෙකු කටයුතු කරයි. මෙහිදී පළමුවෙන්ම ඝන වස්තුව දුරු තරාදියකින් එල්ලා වාතයේදී බර W1 ලෙසද ඒ ජලයේ සම්පූර්ණයෙන් ගිලී තිබියදී බර W2 ලෙසද ලබා ගන්නා ලදී. වාතයේදී බර W1 ජලයේදී බර W2. වස්තුවේ පරිමාව V ගුරුත්ව චතුරණය G ද්‍රව්‍යයේ ඝනත්වය ρm සහ ජලයේ ඝනත්වය ρw නම් පමණක් භාවිත කර වගුවේ භෞතික රාශිය සඳහා ප්‍රකාශනයක් ලියන්න. right. අපි ගත්තොත් එහෙම
වස්තුවේ බර ජලයේදී උඩුකුරු තෙරපුම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය. අපිට සාපේක්ෂ ඝනත්වය ගන්න පුළුවන්. right. මෙතන දීලා තියෙන්නේ උඩුකුරු තෙරපුම ගන්න පුළුවන් අපිට මෙන්න මේ පාඨාංක දෙකේ වෙනස. හරි. වස්තුවේ අපිට මෙන්න මේ රාශිය ටික විතරක් බලලා අපි බලමු කොහොමද මෙයා සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය හොයන්න. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ ද්‍රව්‍යයේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය නේද? ද්‍රව්‍යයේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. අපිට වස්තුවේ බර අපි බර දන්නවා mg කියලා. හැබැයි මේ වස්තුවේ බර m වස්තුව. එතන මට ලියන්න පුළුවන් ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. නේද? ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට මේ වස්තුවේ ස්කන්ධය වස්තුවේ ඝනත්වය වස්තුවේ පරිමාව. වස්තුවේ ඝනත්වය අපි දන්නවා right rho m වස්තුවේ පරිමාව අපි v කියලා දන්නවා. එතකොට m වස්තුව හරියට මට ලියන්න පුළුවන් v rho m කියන්නේ m වස්තුව. වස්තුවේ ස්කන්ධය තමයි rho vm කියන්නේ. v වතාවක් rho m කියන්නේ වස්තුවේ ස්කන්ධය. හරි. mg v rho mg බරණි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් v rho mg ජලයේදී උඩුකුරු තෙරපුම v ගිඩී ඇති rho එළියේ තියෙන්නේ අපි දන්නවා උඩුකුරු තෙරපුම ගත්තේ අපේ එළියේ තියෙන ද්‍රවයේ තමයි උඩුකුරු තෙරපුම ගන්නෙ. එහෙනම් ජලය වතාවක් g. එතකොට මට ගන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය වස්තුවේ බර පෙරාන් වස්තුවේ බර බෙදීම සමපරිමාවක ජලයේ ස්කන්ධය. එහෙම නැත්නම් වස්තුවේ බර ජලයේ උඩුකුරු තෙරපුමෙන් බෙදලා ඒ කියන්නේ v rho mg බෙදීම v rho wg g ට g කැපෙනවා v ට v කැපෙනවා මට rho m බෙදීම rho w කියලා ගන්න පුළුවන් වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය. මේකට ඔබට අපැහැදිලි නම් මට පැහැදිලි කරන්න පැය භාගයක් පැයක් විතර යනවා. කරුණාකරලා අපි DP Education පාඩම් මාලාවේ සිද්ධාන්ත පාඩම් මාලාවේ නිශ්චල සහ චලනය වන තරල කියන පාඩම බලන්න ඔබට පැහැදිලිව මේ හා සම්බන්ධ දැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එවනම් අපි මීළඟ ගැටලුවට යොමු වෙමු. හිමාලය නිපදවීම සඳහා යොදා ඇති හිමාල ජනකයක් බොයිලරුවක් රූපේ දක්වා ඇත. රූපේ හිමාල ජනකය තුළ ඒ නලය ජලයේ ගිල්වා වාතයට නිරාවරණය කර ඇති අතර බී නලය ජල මට්ටමට ඉහළින් තබා ඇත. පුතේ මේ ඒ කියන කෙනා ජලය ඔබලා තියන්නේ ඇයි? යම්කිසි හේකින් උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙද්දී මෙන්න මේ බී නලය වට ප්‍රමාණය එහෙම නැත්නම් මෙයාගේ පළල මදි නිසා මෙන්න මෙයාගෙන් වාෂ්ප එහෙම නැත්නම් හිමාලය පිට වෙන්නේ නැත්තම් මෙන්න මෙයාගෙන් එළියට හිමාලය පිට වෙන්නේ නැත්තම් දරුවනේ මොකද වෙන්නේ? මේක පුපුරන්න පුළුවන්. ඒක නිසා අපිට මෙන්න මෙයාගේ අභ්‍යන්තරයේ පීඩනය වායුගෝලීය පීඩනයම තබා ගැනීම සඳහා මෙන්න මේ ඒ බටේ අපිට දාලා තියෙනවා යම් කිසියකින් මේක තුල පීඩනය වෙනොත් මේ බටේ වතුර එළියට යන්න පුළුවන්. ඒක නිසා අපි මෙන්න මේ බී නලය ප්‍රමාණවත් පරිදි විශාල නලයක් යොදාගත යුතු වෙනවා. මෙන්න මේ බඳුන තුල අභ්‍යන්තර පීඩනය වැඩි වීම වළක්වීමට. මේ හා සම්බන්ධ ප්‍රැක්ටිකල් එක ඔබ නිසි පරිදි අධ්‍යයනය කරලා තිබීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ප්‍රායෝගික
පරීක්ෂණ ග්‍රන්ථ සංග්‍රහය අරගෙන පොඩ ප්‍රැක්ටිකල් එක පොඩක් කියවන්න බලන්න. හරි. ආරක්ෂිත පියවරක් ලෙස ඒ නලය තිබීමේ අවශ්‍යතාවය කුමක්ද? ඒ නලය. රයිට්. අපි දන්නවා උෂ්ණත්වය ඉහළ යන විට මොකද වෙන්නේ? උෂ්ණත්වය ඉහළ යන විට බඳුන තුල නැත්නම් හුමාල ජනකය නැත්නම් බොයිලේරුව තුල පීඩනය ඉහළ යයි. ඉහළ යයි. එවිට සෑදෙන හුමාලය බී නලයෙන් ඉවත් ඉවත්වීම නිසි පරිදි සිදු නොවේ නම් බඳුන පුපුරා යා හැක. එම නිසා බඳුන තුල පීඩන පාලනයට ඒ නලය ජලයේ ගිල්වා ඇත. උෂ්ණත්වය වැඩිදී පීඩනය වැඩි වෙලා බඳුන පුපුරන්න පුළුවන් නේ. ඒක නාකතන තමයි අපි එක බඳුනක් එක බටයක් මේ ජලයේ ගිල්ලා තියෙන්නේ. නේද? එතකොට අපි ගත්තොත් එහෙම මේ හුමාලය එළියට යන බටේ එහෙම අපි ගිල්වලා නැහැනේ. හුමාලය ගිල්වන බටේ එහෙම ගිල්වලා නැහැ. හේතුව තමයි අපිට මෙන්න මේ බටයෙන් එළියට රැන්න ඕන හුමාලය. මේ බටේ ජලය ඔබ්බලා තියෙන්නේ මේකෙන් හුමාලය එළියට යන්නේ නැහැ. ඒකෙන් හුමාලය එළියට යන්නේ නැහැ. බීගෙන් තමයි හුමාලය එළියට යන්නේ. ඒ කියන්නේ පීඩන පාලන උපක්‍රමය. බී නලය ජල මට්ටමට ඉහළින් තබා තැබීමේ හේතුව කුමක්ද? බී නලය ජල මට්ටමට ඉහළින්. රයිට්. හුමාලය කාර්යක්ෂම ඉවත් කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. රයිට්. හුමාලය ඉවත් කිරීම සඳහා හුමාල ජනකයට දිගටම තාපය සපයන විට උෂ්ණත්ව මානයේ පාඨාංකය ක්‍රමයෙන් ඉවසගොත් අවසානයේ නියතව පවතී. මේට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න. රයිට් පුතේ අපි දන්නවා දැන් උෂ්ණත්වය ගිහිල්ලා සෙල්සියස් අංශක 100 ආසන්නයට ආවට පස්සේ තවදුරටත් උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ ජලය හුමාලයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ජලය තාපාංකයට ළඟා වුණාට පස්සේ තාපාංකයෙන් පස්සේ කියන්නේ සෙල්සියස් 100 හෝ ඒ ආසන්න උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. මෙයා තාපාංකයට ළඟා වුණාට පස්සේ තාපාංකයෙන් පසු මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය ඉහළ නැගීම නවත්තලා ජලය හුමාලයේ බවට පත්වීම සිද්ධ වෙනවා. රයිට්. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. රයිට්. දිගටම තාපය සමග උෂ්ණත්වය මත රයිට් ලියනවා. ජලය තාපාංකයට ළඟාවීමෙන් පසු ජලය හුමාලය බවට පත්වන නිසා ජලය හුමාලය බවට පත්වන නිසා උෂ්ණත්වය
සෙල්සියස් අංශක 100 ආසන්නයේදී නොවෙනස්ව හිමාලය සාදයි. හිමාලය සාදයි. දැන් මෙයා ජලය පුතේ අපි දන්නා නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 සෙල්සියස් අංශක 100 දී උෂ්ණත්වය නැවතිලා තියෙනවා. හැබැයි අපි පිටතින් තාපය දෙන්න ජලය හිමාලය බවට නිරන්තරයෙන්ම පත්වීගෙන යනවා දරුවනේ. හිමාල ජනකයෙන් ලබා ගන්නා හිමාලය යම් ප්‍රමාණයක් තාප පරිවර්ණය කරද කැලරිමීටරයේ ඇති ජලයට එකතු කළ විට ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් උපරිමාදයකට පත්විය. ජලය මගින් ලබාගත් තාපය සොයා ගැනීම සඳහා ජලයේ විශිෂ්ට තාපධාරිතාවට අමතරව පරීක්ෂණාත්මකව තවත් අගයන් දෙකක් සොයාගත යුතුය. මෙම අගයන් දෙක නම් කරන්න. හිමාල ජනකයෙන් ලබා ගන්න හිමාලය පුතේ අපි සාමාන්‍ය මේ පරීක්ෂණය කරද්දී මෙන්න මෙහෙමයි කරන්නේ. හරි අපි ඔන්න හිස් කැලරිමීටරයක් ගන්නවා. මේක හිස් කැලරිමීටර අපි වෙන වර්ණයක් ගන්න රක්ත වර්ණය වගේ ගන්නම්මා. හරි. ඔන්න හිස් කැලරිමීටරයක් ගන්නවා. හරි. ජලය මගින් ලබාගත් තාප ප්‍රමාණය සොයා ගැනීම සඳහා හිමාල ජනකයෙන් ලබා ගන්නා හිමාලය යම් ප්‍රමාණයක් තාප පරිවර්ණය කරලද කැලරිමීටරයේදී ජලයට එකතු කළ විට ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් උපරිම අගයකට පත්විය. හරි. ජලය මගින් ලබාගත් තාප ප්‍රමාණය සොයා ගැනීම සඳහා ජලයේ විශිෂ්ට තාපධාරිතවට අමතරව පරීක්ෂණාත්මකව තවත් අගයන් දෙකක් සොයාගත යුතුය. මෙම අගයන් දෙක නම් කරන්න. දැන් අපි ගත්තොත් එහෙම පුතේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව අමතරව දැන් මේ අපි ගත්තොත් මේ හිස් කැලරිමීටර එක ජලය දාලා තියෙනවනේ. හරි. මේ ජලයට අපි වැටෙන්න සලස්වනවා හිමාලය. ජලයට හිමාලය වැටෙන ගන්නවා. හරි. එතකොට අපිට මේකේ කියනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාව අමතරව ජලයේ විශිෂ්ට තාපධාරිතාවට අමතරව හරි අපි දැනගන්න ඕනේ මොකද්ද පුතේ මේ හිමාලය මේකට එකතු කරද්දී අපි දැනගන්න ඕන මුලින්ම මෙන්න මේකේ ජලයේ ස්කන්ධයයි ස්කන්ධයයි මේකේ ජලයේ ස්කන්ධයයි ඒ වගේම හිමාලය යාම නිසා ජලයේ උෂ්ණත්ව වෙනසයි දැනගන්න ඕනේ. ඒකට අපි දැම්මොත් Q සමානයි mc ඩෙල්ටා t ටනේ නේද? Q සමාන mc ඩෙල්ටා t ටනේ. දැන් ජලය ගත්තොත් එහෙම ජලයේ C දන්නවලු. එහෙනම් මොනවද ගන්න ඕනේ ජලයේ? m සහ ඩෙල්ටා t ටනේ. යම්කිසි ජලයේ ස්කන්ධයකට උෂ්ණත්ව වෙනසක් ඇති කරන්න මම තාපය දෙනවා. එතකොට මේ ජලයට හිමාලයේ දීලා මම තාප වෙනසක් ඇති කරන්නේ m ඩෙල්ටා t ට දෙන්න අපි හදලා දෙන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඉහත B කොටසෙයි නම් කරලා අගයන් සොයා ගැනීම සඳහා ලබා ගත යුතු මිනුම් හතර. ඒ කියන්නේ මෙන්න මේ දෙක හොයාගන්න. මේ දෙක හොයාගන්න අපි කරන වැඩ ටිකක් තියෙනවා. මම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් හිස් කැලරිමීටරයක් ගන්නවා. හිස් කැලරිමීටරයක් කියන්නේ මෙන්න මේ වගේ භාජනයක්.
මේක ස්කන්ධය අපි සාමාන්‍යයෙන් ගන්නවා නිකන් m1 වගේ කියලා අපි ගමු. his කැලරිමීටරය දන මන්තයේ ස්කන්ධය. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේකට? ඊට පස්සේ අපි මොකද කරන්නේ මේකට? මේකට අපි දානවා හිස් කැලරිමීටරය දාන මේකට අපි ජලය දානවා. ජලය අර දාලා මෙන්න මේකේ ස්කන්ධය මැන ගන්නවා. ඒ වගේම මෙන්න මෙයාගේ උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පිට මෙන්න මේ අවසාන මිශ්‍රණේ අවසාන මිශ්‍රණය කියලා කියන්නේ මේකට මම දැන් කලින් කියපු විදිහට ජලය දාලා තියෙනවා. මේකට මම කලින් කියපු විදිහට ජලය දාලා තියෙන්නේ. මේකට මම හුමාලය යවනවා. මේකට මම හුමාලය යවනවා. මේකට මම හුමාලය යවලා මේ හුමාලය මෙහෙම කැටෙන්න දෙන්නේ නැහැ. මෙහෙම වදින්න දෙන්නේ නැහැ අපි. මේ වගේ තිබිලා මේ පොඩ්ඩක් උඩින් තියලා හුමාලය වැටෙන්න දීලා අපි ගන්නවා අවසාන මිශ්‍රණේ ස්කන්ධය. ඒ වගේම අවසාන මිශ්‍රණේ උෂ්ණත්වය. හරි. අවසාන මිශ්‍රණේ උෂ්ණත්වය. මේ ටික තමයි අපි සාමාන්‍යයෙන් පරීක්ෂණාත්මකව කරන්නේ. හිස් කැලරිමීටර සහ මන්තයක් අරගන්නවා. මේකට ජලය දාලා ජලය සමග ස්කන්ධය මැන ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ආරම්භක උෂ්ණත්වය මැන ගන්නවා. ඊට පස්සේ මේකට හුමාලය යන්න දීලා අවසාන මිශ්‍රණේ ස්කන්ධය සහ උෂ්ණත්වය මැන ගන්නවා. රයිට්. අතර මෙතනදී අපි පාඨාංක 5ක් ලබා ගැනීම සිද්ධ කරනවා. අපි දැන් ගත්තොත් එහෙම මෙතන එක කොටසේ නම් කරලා දාගයන් දෙක ලබා ගැනීමට. රයිට්. ඒ කියන්නේ ජලයේ ස්කන්ධයයි ජලයේ උෂ්ණත්ව වෙනසයි. දැන් හුමාලයේ ස්කන්ධය අහන්නේ නැහැ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ හිස් කැලරිමීටරය දන මන්තයේ ස්කන්ධය ඊට පස්සේ ජලය එක් කළ පසු හිස් කැලරිමීටරය මන්තය ජලය ස්කන්ධය එවගේම 3 ජලය එක් කළ පසු
හිස් කැලරිමීටරයේ මන්තය ජලය උෂ්ණත්වය අපි දැන් මෙතන අහලා තියෙන දෙන්න මෙන්න මේ දෙන්නනේ ජලයේ උෂ්ණත්ව වෙනස එහෙනම් මම ගන්නවා හිමාලයේ යවූ පසු අවසාන උෂ්ණත්වය හිමාලයේ යවූ පසු අවසාන උෂ්ණත්වය හරි හැබැයි මතක තියාගන්න මම තාමත් මෙන්න මේ අවසාන මිශ්‍රණයේ ස්කන්ධය ගත්තේ නැහැ හරි සිය හිමාලයෙන් කැලරිමීටරයට ඇති ජලයට තාපය ලැබීම පියවර දෙකකින් සිදුවේ. එම පියවර දෙක අපි දන්නවා මේක තාපයේ පාඩම ඔබ ටිකක් හොඳම අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. ඒ අධ්‍යයනය කරලා තිබුණොත් ඔබට මම හිතන්නේ මේ ප්‍රශ්නෙට හොඳින් පිළිතුරු ලියන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීමේ පරීක්ෂණය කියන පරීක්ෂණාත්මක පියවර ටික සහ විශේෂයෙන්ම ඔයාලගේ අත්‍යුපතේ තියෙන පාඩම පොඩ්ඩක් මේකෙන් බැලුවොත් හොඳයි. හරි කැලරිමීටරයෙන් ජලයට පැරසයිඩ් පුතේ දැන් හිමාලය ඉස්සරලම අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තාප වක්‍රය මෙහෙමද තියෙන්නේ සෙල්සියස් අංශක 100 හිමාලය සෙල්සියස් අංශක 100 ජලය වෙලා මේක තමයි අවසාන උෂ්ණත්වය වෙන්නේ. එතකොට මේක තමයි අපි ගත්තොත් එහෙම හිස් කැලරිමීටරයේ දන ජලයේ උෂ්ණත්වය මේ තමයි හිස් කැලරිමීටරයේ දන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 හිමාලයේ සෙල්සියස් අංශක 100 ජලය බවටත් සෙල්සියස් අංශක 100 ජලය අවසාන උෂ්ණත්වයේ බවටත් පත් වෙලා තමයි මේකේ තාපය පිට කරන්නේ. මෙන්න මේ පිට කරන තාපය හිස් කැලරිමීටරය සහ ජලය අවසාන උෂ්ණත්වයේ තේ උෂ්ණත්වයේ ඉහළ යාමේදී ලබා ගන්නවා. පැහැදිලිද? 100 හිමාලයේ 100 ජලයේ බවට පත්වීමේදී පිට කරනවා තාපයක් 100 ජලය අවසාන උෂ්ණත්වයේ තේ පත්වීමේදී පිට කරනවා උෂ්ණ තාප ප්‍රමාණය. හරි සෙල්සියස් අංශක 100 හිමාලය එම උෂ්ණත්වයේම ජලය බවට පත්වීම ඒ වගේම හිමාලය හිමාලය ඝනීභවනයෙන් සෑදුණු සෙල්සියස් අංශක 100 ජලය මිශ්‍රණයේ අවසන් උෂ්ණත්වයේ තෙක් අවසන් උෂ්ණත්වයේ තෙක් පහළ යාමේදී පිට කළ තාපය කැලරිමීටරයේ ඇති ජලයට
එකතු වූ හිමාලය ස්කන්ධය ගණනය කිරීම සඳහා අවශ්‍ය මිනුම් දෙක. රයිට්. පුතේ මෙන්න මෙතන මේ අපි දන්නවා අපි ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධයෙන් මෙන්න මේ ස්කන්ධයේ sorry මෙන්න මේ හිමාලය යවුවට පස්සේ ස්කන්ධයෙන් මේ ස්කන්ධය යවුවනම් මෙන්න මේ හිමාලය සහිත ස්කන්ධයෙන් මේ හිමාලය නැති කොටසේ ස්කන්ධය යවුවනම් ඒ කියන්නේ අවසන් මිශ්‍රණයේ ස්කන්ධයෙන් අපේ හිස් කැලරිමීටරය සහ මන්තය ස්කන්ධය අඩු කරා නම් මට මෙන්න මේ හිමාලය ස්කන්ධය ලැබෙනවා. එහෙනම් මම ලියනවා අවසන් මිශ්‍රණයේ හිමාලය වූ පසු ස්කන්ධය මේකෙන් අඩු කරනවා අපි හිමාලය යැවීමට පෙර කැලරිමීටරය මන්තය ධන ජලයේ ස්කන්ධය පුතේ අපිට අවසානයේ හිමාලය ස්කන්ධය අවශ්‍ය නම් බලන්න මේ තියෙන හිමාලය නැතුව ස්කන්ධය මේ තියෙන හිමාලය වලට අවසන් මිශ්‍රණය. එහෙනම් අවසන් මිශ්‍රණයේ ස්කන්ධයෙන් මාඩු කරනවා හිස් කැලරිමීටරය සහ මන්තේ ස්කන්ධය දරුවනේ. පැහැදිලිද? right. අපි ඊළඟ කොටසට යමු. හිමාලයෙන් කැලරිමීටරයේ ඇති ජලයේ ලබාගත් තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය L වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ජලයේ විශිෂ්ට තාප ධාරතාව C ජලය හිමාලයේ ස්කන්ධය M හිමාලය ස්කන්ධය සහ උෂ්ණත්වය ලබා දී ඇතිනම් හිමාලය ස්කන්ධ ටීටා හිමාලය ලබා දී ඇතිනම් ලබා ගත යුතු අනෙක් මිනුම කුමක්ද? right. හිමාලයෙන් කැලරිමීටරයේ ලබා ඇති තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා හිමාලයෙන් කැලරිමීටරයේ ඇති ජලය ලබාගත් තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා ජලයේ විශිෂ්ට වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය ජලයේ විශිෂ්ට තාප ධාරිතාව හිමාලයේ ස්කන්ධය ඒ කියන්නේ මෙතන වෙන්නේ M හිමාලය L හිමාලය ධන M හිමාලය C ජලය ධන උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ තීටා හිමාලයෙන් අඩු වෙන්න ඕනේ අපි ගත්තොත් එහෙම මෙතනදී බලන්නකෝ සෙල්සියස් අංශක CA හිමාලය සෙල්සියස් අංශක CA ජලය වෙලා මේක අඩුවේ අන්තිමයට පත් වෙනවා තීටා එහෙම නැත්නම් මේ අවසාන මිශ්‍රණයේ උෂ්ණත්වය බවට. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ අනෙක් බිඳුව තමයි අවසාන මිශ්‍රණයේ උෂ්ණත්වය. අවසාන මිශ්‍ර උෂ්ණත්වය තමයි ගන්න වෙන්නේ. දැන් මෙතන බලන්නකෝ අපිට මෙන්න මෙයාගේ අවසාන උෂ්ණත්වය අවශ්‍ය වෙන්නේ. එතන අපිට තීටා කියලා ගන්න වෙන්නේ තීටා මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය. එහෙනම් මට මෙතනදී ගත යුතු පාඨාංකය වෙන්නේ අනෙක් බිඳුව කුමක්ද? ජලය ධන කැලරිමීටරයේ උපරිම
උෂ්ණත්වය එහෙම නැත්නම් අවසාන උෂ්ණත්වය. මේක තමයි ගණ්ඩ වෙන්නේ. ඉහත ලබා ගන්න ලද මිනුම් ඇසුරෙන් ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය ගණනය කළ හැකිය. රයිට්. හිමාලයෙන් ඉවත් වූ තාපය සහ ජලය හා කැලරිමීටරය ලබාගත් තාපය අතර සම්බන්ධතාවය සමීකරණයක් ලෙස ලියා දක්වන්න. මෙහිදී පරිසරයට හානි වන තාපය නොසලකා හැරියද උපකල්පනය කරන්න. හරි. හිමාලයෙන් ඉවත් වූ තාපය සහ ජලය ඉහත ලබා ගන්නා ලද මිනුම් ඇසුරෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ගණනය කළ හැකිය. එතකොට හිමාලයෙන් ඉවත් වූ තාපය සහ ජලය හා කැලරිමීටරය ලබාගත් තාපය අතර සම්බන්ධතාවය සමීකරණ ලෙස ලියා දක්වන්න. මෙහිදී පරිසරයට හානිය නොසලකා හැකි යයි උපකල්පනය කරන්න. පුතේ දැන් මේකේ ලබාගත් තාපය සමානයි පිටකළ තාපය කියලා හැම ලිව්වට ලකුණු හම්බෙලා නැහැ මේ මාකේව් ස්කීම් එක තුල. අපි ලියන්න ඕනේ සෙල්සියස් අංශක 100 හිමාලය සෙල්සියස් අංශක 100 හිමාලය එම උෂ්ණත්වයේම ජලය තෙක් සම්පූර්ණයෙන් පත්වීමේදී පිටකළ ගුප්තතාපය ධන හිමාලය ඝනීභවනයෙන් සෑදුණු හිමාලයේ ඝනීභවනයෙන් සෑදුණු ජලය කැලරිමීටරය හා එහි ඇති ජලය ලබාගත් උපරිම උෂ්ණත්වයට පත්වීමේදී පිටකළ තාපය සමානයි හිස් කැලරිමීටරය හා මේ කැමී කියලා වචන ලියන්න එපා පුතේ. මම ඉඩරත් සැලුවේ කැලරිමීටරය කියන සම්පූර්ණ වචනේ ලියන්න. හිස් කැලරිමීටරය සහ ජලය අවසාන උෂ්ණත්වයට පත්වන තෙක් ලබාගත් තාපය. හරි. තාපය. පැහැදිලි මම හිතන්නේ. හරි. පරීක්ෂණයේ ප්‍රතිඵල නිවැරදිව සඳහන් කැලරිමීටර ඇති ජලයට ඝනීභවනය වූ බිඳු රහිත වියලි හිමාලය පමණක් එකතු කළ යුතුය. මේ සඳහා හිමාල හබකයක් භාවිත කෙරේ. හිමාල හබකය සඳහා සුදුසු සැකැස්මක්. පුතේ හිමාල හබකයට හොඳම සැකැස්ම තමයි මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. අපි මේ වගේ තැන් දෙකක් අපි ඇබ දෙකක් ගහලා තියෙනවා. මේකෙන් මෙහෙම හිමාලය එනවා. මීට වැඩිය පොඩ්ඩක් උසින් අපි හිමාලය ඉවත්වන්න මේ වගේ කොකා බටයක් දානවා.
මේ වගේ තියෙන්නේ මේ. එතකොට මේක හිමාලය ඇතුල් වීම මේක පිටවීම හිමාලය පිටවීම මෙන්න ජලයේ තියෙනවා අපි මෙන්න මේ ජලය ඉවත් වෙන්න පොඩි වැල්වයක් දාලා තියෙනවා ජලය ජලය ඉවත් කරන්න තියෙන වැල්වේ මේ තියෙනවා හිමාලය ඇතුළු වීම රයිට් හිමාලය පිටවීම රයිට් මේක තමයි හොඳම උපකරණය වෙන්නේ මේට අමතරව අපිට කරන්න පුළුවන් වැඩ තියෙනවා මෙන්න මෙහෙම දේවල් තියෙනවා මේක තමයි හොඳ මේක ආය පාරක් මතක් කරන්නේ මේ වගේ බටයක් ගහන්න පුළුවන් මේකත් හොඳ ක්‍රමයක් මෙන්න මෙහෙම බටයක් දාලා තියන්නත් පුළුවන් මේ ක්‍රම දෙකට වැඩි මම අර ඉස්සලා ක්‍රමය අනුමත කරනවා හිමාල ජනකය සහ කැලරිමීටර ඉතා ආසන්නව තිබුවහොත් සිදුවේ හැකි දෝෂය අපි දැන් මෙන්න මෙහෙම හිමාල ජනකය රත් කරන්න අපි බන්සන් දැල්ලක් දානවනේ මෙන්න මෙතන කැලරිමීටරය තිබ්බොත් මෙන්න මේ බන්සන් දැල්ලේ උෂ්ණත්වය කැලරිමීටරයට වැඩිීමේ ඉඩකඩක් තියෙනවා බන්සන් දැල්ලේ උෂ්ණත්වය කැලරිමීටරයට වැඩිීමේ ඉඩකඩක් තියෙනවා ඒක නිසා රයිට් මොකද්ද වෙන්නේ බන්සන් දැල්ලේ උෂ්ණත්වය මේ පරීක්ෂණය අපි හොඳට වෙලාව අරගෙන සාකච්ඡා කරන හොඳ වීඩියෝ එකක් තියෙනවා DP Education ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඒ කියන්නේ live ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. අනේ live ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ search කරා නම් DP Education #DP Education live SFT කියලා ඔබට මේ ඒකේ මේ live program ටික ඇතුලේ සජීවී පන්ති ඇතුලේ ඔබට මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන සුපිරි වීඩියෝ එකක් තියෙනවා. ඔබට මේක හොඳට තේරුම් ගන්න. right එමනම් දරුවනේ අපි මේ ප්‍රශ්නේ අවසන් නිසා අපි මීළඟ වීඩියෝයෙන් රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න යමු වෙනවා.